මගේ පුතාලා දූලා සුබ දවසක් ඔයාලා කාටත්. අද අපි කතා කරන්න යන මාතෘකාව තමයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ තොරතුරු සහ සංවේදන තාක්ෂණයේ විෂය නිර්දේශයේ දෙවනි පාඩම දෙවනි මාතෘකාව. ඒක කියන්නේ ඒකක 2 දෙවනි ඒකකය. ඒක ඔයාලගේ සිලබස් එකේ තියෙන වැදගත්ම පාඩමක්. මේකෙදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිගණක සහ තොරතුරු තාක්ෂණයේදී භාවිතා වන උපකරණ. ඇත්තටම කම්පියුටර් හાર્ඩ්වෙයාර් පරිගණක දෘඩාංග පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරනවා මේ පාඩමේදී. ඉතින් මේ පාඩමේ නම දීලා තියෙන ඔයාලගේ විෂය නිර්දේශයේදී නූතන පරිගණකවල කාර්ය සාධනයේ විස්තර කිරීම සහ සංසන්දනය කිරීමට හැකිවන පරිදි පරිගණක උපාංග පරිණාමය විමසීම කියලා. එතකොට English medium අයට explores the evaluation of computing devices so as to be able to describe and compare the performance of modern computers කියලා. එතකොට මේකෙදී අපි ගොඩක් දේවල් කතා කරන මාතෘකාවක්. ඒකෙදී දෙකේ එක පළවෙනි කොටස විදියට අපි හඳුන්වන්න පුළුවන් දෙකේ පළවෙනි කොටස දෙවෙනි මාතෘකාවේ පළවෙනි කොටස විදියට පරිගණකවල ඉතිහාසය සහ සකසනයන්ගේ පරිණාමය කියන කොටස. මොකද්ද මේ පරිගණකවල ඉතිහාසය සහ සකසනයන්ගේ පරිණාමය කියන කොටසෙන් අපි ඉගෙන ගන්න කියලා බලමු. එතකොට ඔයාලා අපි දන්නවා කවුරුත් පරිගණකය කියලා කියන්නේ පුතේ දුවේ අද ඊයේ බිහි වෙච්ච උපකරණයක් නෙවෙයි. මේක මේ තත්වයටපත් වෙන්න පරිගණකයක් අද අපි භාවිතා කරන මේ ටැබ්ලට් PC තියෙනවා, ස්මාර්ට්ෆෝන් තියෙනවා, ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් තියෙනවා, ලැප්ටොප් කම්පියුටර්ස් තියෙනවා. මේ වගේ විවිධාකාර වූ කුඩා ප්‍රමාණයේ පරිගණකයක් අද අපි භාවිතා කරන්න වසර ගණනාවක අතීතයක් පරිගණක පරිණාමය වෙලා ඇවිල්ලා තියෙන අතීතයක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ පරිගණකවල අතීතය මුල සිට අපි වර්තමානය දක්වා කතා කරමු. පරිගණකවල අතීතය ගත්තොත් පරිගණකවල පරිණාමය ගත්තොත් මේක වර්ෂ ගණනාවක් වර්ෂ 100,000 ගණනාවක් ඈතට අපි ගමන් කරනවා. මුලින්ම අපිට මේ යුග 4කට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ පෙර යාන්ත්‍රික යුගය. මේක අපි 1450 ක්‍රිස්තු වර්ෂ 1450ට පෙර යුගය කියලා හඳුන්වනවා. පූර්ව යාන්ත්‍රික යුගය. එතකොට දෙවනි යුගයේ විදිහට හඳුන්වනවා යාන්ත්‍රික යුගය 1450 කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1450 1840 කියන කාල වකවානුවේදී භාවිතා වුණේ යාන්ත්‍රික යුගය. ඒක අපි දෙවනි යුගයේ විදිහට සලකනවා. ඊළඟට විද්‍යුත් යාන්ත්‍රික යුගය 1840 1940 වගේ වර්ෂ 100ක් පමණ කාලයක් භාවිතා වුණා විද්‍යුත් යාන්ත්‍රික යුගය. අවසානයේ අපි දැන් මේ කතා කරන්නේ විද්‍යුත් යුගය පිළිබඳව. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ඊරා එක. අපි දැනට පාවිච්චි වෙන්නේ පරිගණක අදාළ වෙන්නේ විද්‍යුත් යුගයට. එතකොට මෙන්න මේ යුග 4 ප්‍රධාන වශයෙන් යුග 4කට අපි බෙදුවා. යුග 4 එකින් එක සලකා බලමු. මුලින්ම අපි කතා කරනවා එහෙමනම් පූර්ව යාන්ත්‍රික යුගය. පෙර යාන්ත්‍රික යුගය 1450ට පෙර. ක්‍රිස්තු වර්ෂ 1450ට පෙර. අපි බලමු මේ යුගයේදී මොන වගේ දේවල්ද පරිගණකවල විකාශනය සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන්නේ කියලා. ඇබකසය කියලා කියන්නේ මොකක්ද? ඇබකස්. අපි අද පාවිච්චි කරන පරිගණකවල මේ තත්වයටපත් වෙන්න මුලින්ම නිෂ්පාදනය වෙච්ච මුලින්ම නිර්මාණය වෙච්ච උපකරණය තමයි අපි ඇබකසය කියලා හඳුන්වන්නේ. මේ ඇබකසය කියන උපකරණය මීට වර්ෂ 5000කට පමණ පෙර චීන ජාතිකයන් විසින් ගණනය කිරීම සඳහා භාවිතා කරලා තියෙනවා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. එතකොට මීට අවුරුදු 5000කට පමණ පෙර. එතකොට මේකේ ෆොටෝ එකක් ඔයාලට පේන්න තියෙනවා. ඇබකස් කියන උපකරණේ ගණනය කිරීම සඳහා තාක්ෂණය භාවිතා කළ අවස්ථාවක් විදිහට මේ ඇබකසේ නැමැති උපකරණය අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒක චීන ජාතිකයන් විසින් පාවිච්චි කරේ මීට අවුරුදු 5000කට පමණ ඉහත. එතකොට අන්නේ යුගය තමයි පූර්ව යාන්ත්‍රික යුගයේ උපකරණයක් විදිහට අපි ඇබකසේ හඳුන්වලා දෙන්න පුළුවන්.
හොඳයි. ඊළඟට මේ පූර්ව යාන්ත්‍රික යුගයෙන් පස්සේ අපි ගමන් කරන්නේ යාන්ත්‍රික යුගය කරා. මේ යාන්ත්‍රික යුගය කියලා කියන්නේ යන්ත්‍ර පරිගණකය කියලා කියන්නේ විද්‍යුත් යන්ත්‍රයක් අපි දැන් දන්නවා ඒක. මේ යන්ත්‍ර මුලින්ම විද්‍යුතය භාවිතා වෙන්න කලින් භාවිතා වෙච්ච යන්ත්‍ර මොනවද කියලා අපි බලමු. යාන්ත්‍රික යුගය මේක පාවිච්චි වුණේ 1450 1840 වගේ කාලය අතරතුර. මේ යාන්ත්‍රික යුගයේදී නිෂ්පාදනය වෙච්ච ප්‍රධානම උපකරණයක් තමයි බ්ලේස් පැස්කල් මහත්මයා විසින් නිෂ්පාදනය කරන ලැබුව පැස්කලයින් කියන මැෂින් එක. මේ යන්ත්‍රය එතකොට මේවයි තියෙන විශේෂත්වය තමයි පුතාලා මේකට කිසිම විද්‍යුත් බලයක් පාවිච්චි වෙන්නේ නැහැ. යාන්ත්‍රික උපකරණයක් අතින් කැරකෙවීම එක් මොනවා හරි හැන්ඩල් එකක් ලීවර් එකක් එහෙට මෙහෙට මාරු කිරීම තුලින් යම් දත්ත සැකසීම් සිදු කරගන්න පුළුවන් වුණා. මොකද මේ බ්ලේස් පැස්කල් මහත්මයාගේ පැස්කලයින් මැෂින් එක කියන්නේ ඔයාලට පේනවා මේ ෆොටෝ එකේ ඉන්නවා බ්ලේස් පැස්කල් මහත්මයා. ඒ පැස්කල් මහත්මයා නිෂ්පාදනය කරපු පැස්කලයින් කියන උපකරණය පැස්කලයින් කියන ගණනය කිරීමේ උපාංගය හඳුන්වලා දීලා තියෙනවා පෙන්වලා තියෙනවා. මේක 1644 දී තමයි හඳුන්වලා දුන්නේ එතුමා. එතකොට මේකේ තිබුණ විශේෂත්වය තමයි පුතාලා මේකෙන් යම්කිසි සංඛ්‍යා දෙකක් එකතු කිරීම සහ අඩු කිරීම කියන ගණිත ක්‍රම දෙක විතරක් කරගන්න පුළුවන් හැකියාව තිබුණා. 1644 දී හඳුන්වලා දුන්න බ්ලේස් පැස්කල් මහත්මයා විසින් හඳුන්වලා දුන්න පැස්කලයින් කියන මැෂින් එක. එතකොට මේක තමයි යාන්ත්‍රික යුගයේ විශේෂතම උපකරණය බවට මුලින්ම පත් වෙන්නේ. ඊළඟට මේ යාන්ත්‍රික යුගයේ දෙවැනි පුරුක විදියට එහෙම නැත්නම් දෙවැනි වැදගත්ම පුද්ගලයා විදියට අපිට හඳුන්වන්න පුළුවන් ගොඩ්ෆ්‍රෙඩ් විල්හෙල්ම් ලෙබිනිස් කියන පුද්ගලයා. ගොඩ්ෆ්‍රෙඩ් විල්හෙල්ම් මේ මහත්මයා මොනවද කරලා තියෙන්නේ 1694 වගේ කාලෙදී. ඒ කියන්නේ පැස්කලයින් මැෂින් එක නිෂ්පාදනය කළා අවුරුදු 50කට විතර පස්සේ තමයි මේ නිර්මාණය සිද්ධ වෙන්නේ. මේ ගොඩ්ෆ්‍රෙඩ් විල්හෙල්ම් ලෙබිනිස් කියන මහත්මයා නිෂ්පාදනය කරනවා පැස්කලයින් යන්ත්‍රයේ දිගුවක්. ඒ කියන්නේ එක්ස්ටෙන්ෂන් එකක්. මේ උපකරණයට අපි කියනවා ස්ටෙප් රෙකෝනර් කියලා. මේ ස්ටෙප් රෙකෝනර් එකෙන් කරන්න පුළුවන් මූලික ගණිත කාර්යයන් හතරම. ඒ කියන්නේ මුලින් බ්ලේස් පැස්කල් මහත්මයා නිෂ්පාදනය කරපු පැස්කලයින් මැෂින් එකෙන් එකතු කිරීම සහ අඩු කිරීම පමණයි කරන්න පුළුවන් උනේ. දැන් මේ ස්ටෙප් රෙකෝනර් කියන යන්ත්‍රය මගින් කරගන්න පුළුවන් කාර්යයන් තමයි එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම කියන මූලික ගණිත කර්ම හතරම සිදු කරගන්න පුළුවන් වුණා. මේක 1694 වගේ කාලයේදී තමයි නිෂ්පාදනය වුණේ. මේක එතකොට තවත් වැදගත් නිර්මාණයක් පරිගණකවල ඉතිහාසය ගැන සලකා බැලුවම. මෙතන ඔයාලට පෙන්වලා තියෙනවා ෆොටෝ එකේ ගොඩ්ෆ්‍රෙඩ් විල්හෙල්ම් කියන මහත්මයා. එතුමාගේ ෆොටෝ එකක් මේ 1694 දී නිර්මාණය වෙච්ච නිර්මාණය. ඒ වගේම ස්ටෙප් රෙකෝනර් එකක් ඔයාලට දකින්න ලැබෙනවා. යම්කිසි ගණක යන්ත්‍රයක් ඒක ස්ටෙප් රෙකෝනර් කියලා කියන්නේ. ඉතින් මේ විදිහට කතා කරලා අපි ඊළඟට එන්නේ යාන්ත්‍රික යුගයේ තුන්වෙනි අදියරට. ඒ කියන්නේ චාල්ස් බැබේජ් කියන මහත්මයා විසින් හඳුන්වලා දුන්න ඩිෆරන්ස් එන්ජින් කියන ගණක යන්ත්‍රය උපකරණය උපාංගය ගැන හඳුන්වලා දෙන්නේ. මේක ඔයාලට මම පෙන්වන්නම්. මෙන්න මේ ෆොටෝ එකෙන් මේ ඉන්නේ චාල්ස් බැබේජ් කියන මහත්මයා. මෙතුමා තමයි පරිගණකයේ පියා විදියට සැලකෙන්නේ. පරිගණකයේ පියා විදියට සැලකෙන්නේ චාල්ස් බැබේජ් කියන මහත්මයා. එතුමා ඩිෆරන්ස් එන්ජින් එක 1822 වගේ කාලයේදී තමයි නිෂ්පාදනය කරලා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක පළමු යාන්ත්‍රික පරිගණකය කියලා හඳුන්වනවා ඩිෆරන්ස් එන්ජින් එක. එතකොට මොකද මේ ඩිෆරන්ස් එන්ජින් එක එහෙම නැත්නම් චාල්ස් බැබේජ් පරිගණකයේ පියා විදියට සලකන්නේ කියලා අපි බැලුවොත් මෙන්න මේක හොඳට මතක තියාගන්න. මුල්ම වරට ලෝකයේ මුල්ම වරට පරිගණකයක ආදානය සැකසීම සහ ප්‍රතිදානය කියන ප්‍රධාන අංග තුන හඳුන්වලා දුන්නේ. එහෙම නැත්නම් දත්ත සැකසීම කියන සංකල්පය හඳුන්වලා දුන්නේ මෙන්න මේ චාල්ස් බැබේජ් කියන මහත්මයා විසින්. මොනවද එයා හඳුන්වලා දුන්න දේවල්?
ආදානය සැකසීම සහ ප්‍රතිදානය පිළිබඳව සංකල්පය හඳුන්වලා දුන්න නිසා තමයි එතුමාට පරිගණකයේ පියා විදියට සැලකෙන්නේ. එකපාරක් විභාග ප්‍රශ්න පත්‍රයක මට මතකයි තිබුණා පරිගණකයේ පියා ලෙස සැලකෙන්නේ මෙතුමා මොකක් නිසාද මොන සංකල්පය හඳුන්වලා දුන්න නිසාද කියලා. ඉතින් මේ වගේ දේවල් වලදී මේ වගේ කරුණු මතක තියාගන්න වෙනවා ඔයාලට. ඒක මතක තියාගන්න. එතකොට පරිගණකයේ සහ තොරතුරු තාක්ෂණය ගැන කතා කරද්දී පරිගණකවල ඉතිහාසය ගැන කතා කරද්දී අපිට කතා නොකරම බැරි වටිනා කියන කෙනෙක් ඉන්නවා. එයා තමයි ඇඩා ඔගස්ටා ලව්ලේස් කියන ක්‍රමලේඛිකාව. එතුමිය තමයි ලෝකයේ මුල්ම පරිගණක ක්‍රමලේඛිකාව ෆස්ට් ප්‍රෝග්‍රෑමර් විදියට හඳුනා දෙන්නේ. එතුමිය මේ රූපේ වට දැක ගන්න පුළුවන් 1815 1852 වගේ කෙටි කාලයක් ජීවත් වෙච්ච ප්‍රෝග්‍රෑමර් කෙනෙක්, පරිගණක ලේඛිකාවක්, ෆස්ට් ප්‍රෝග්‍රෑමර් of the world ඇඩා ඔගස්ටා ලව්ලේස් කියන පරිගණක ක්‍රම ලේඛිකාව. අපි මුලින්ම ගමන් කරේ පූර්ව යාන්ත්‍රික යුගයේ, ඊළඟට අපි ආවා යාන්ත්‍රික යුගයට. ඊට පස්සේ දැන් අපි කතා කරන්නේ විද්‍යුත් යාන්ත්‍රික යුගය පිළිබඳව. මේ විද්‍යුත් යාන්ත්‍රික යුගයේ 1840 1940 වගේ අවුරුදු 100ක පමණ කාල පරිච්ඡේදයක් අපිට මේ කාලයට අයත් වෙනවා විද්‍යුත් යාන්ත්‍රික යුගය තුල. බලමු මේ විද්‍යුත් යාන්ත්‍රික යුගයේදී මොන වගේ නිර්මාණද පරිගණකවල ප්‍රගමනය සඳහා බිහි වෙන්නේ කියලා. මේකේ ප්‍රධානම වැදගත්ම කොටස තමයි මුලින්ම අපි කතා කරොත් 1906 දී ලී ඩී ෆොරෙස්ට් කියන මහත්මයා විසින් හඳුන්වලා දුන්න ඉලෙක්ට්‍රොනික වැල්ව් එක, එහෙම නැත්නම් වැකුම් ටියුබ් කියලා අපි හඳුන්වනවා, තාප අයනික කපාටය. මෙන්න මේ ඉලෙක්ට්‍රොනික වැල්ව් කියන එක, තාප අයනික කපාටය හඳුන්වලා දීම 1906 දී ඔයාලට මේ ෆොටෝ එකෙන් පේනවා ඉලෙක්ට්‍රොනික වැල්ව් එකක ෆොටෝ එකක්, එහෙම නැත්නම් වැකුම් ටියුබ් එකක්. මේක ප්‍රමාණයෙන් ඉතා විශාලයි. සාමාන්‍යයෙන් ඔයාලා ගත්තොත් අඟල් 8ක් 10ක් විතර ප්‍රමාණයක් උස බෝතලයක් විතර ප්‍රමාණයෙන් යුක්ත උපකරණයක්. මේ ඉන්නේ ලී ඩී ෆොරෙස්ට් මහත්මයා. එතුමා තමයි මේ 1906 දී ඉලෙක්ට්‍රොනික වැල්ව් එක, වැකුම් ටියුබ් එක ලෝකයට හඳුන්වා දීමේ පුරෝගාමී විදියට සැලකෙන්නේ. ඊළඟට 1939 දී ඉතා වැදගත් නිර්මාණයක් සිද්ධ වෙනවා, මාක් 1 කියලා පරිගණකය. මාක් 1 කියන පරිගණකය හෝවර්ඩ් ඒකන් කියන මහත්මයා විසින් නිර්මාණය කරන්නේ, මහාචාර්ය හෝවර්ඩ් ඒකන් මහත්මයා විසින් නිර්මාණය කරන ලද ප්‍රථම පරිගණකය තමයි. ඒක අපි හඳුන්වන්නේ ප්‍රථම ස්වයංක්‍රීය පරිගණකය කියලා. ඔයාලට මේ ෆොටෝ එකකින් පේනවා ප්‍රථම ස්වයංක්‍රීය පරිගණකය හෙවත් ඔටෝමැටික් සීක්වන්ස් කන්ට්‍රෝලර් නැත්නම් මාක් 1 කවුද හඳුන්වලා දෙන්නේ? 1939 දී හෝවර්ඩ් ඒකන් කියන මහාචාර්යවරයා විසින්. ඒතකොට මේක ලොකු දියුණුවක් පරිගණක සහ තොරතුරු තාක්ෂණයේදී. ඊළඟට අපි පූර්ව යාන්ත්‍රික යුගය පහු කරලා, යාන්ත්‍රික යුගය පහු කරලා විද්‍යුත් යුගයට අපි දැන් එනවා. ඊළඟට අපි දැන් මෙච්චර වෙලා කතා කරපු දේවල් බැලුවොත් පූර්ව යාන්ත්‍රික යුගය අපි කතා කරා, ඊට පස්සේ යාන්ත්‍රික යුගයට ආවා, ඊට පස්සේ විද්‍යුත් යාන්ත්‍රික යුගයට ආවා. දැන් අපි යනවා ඉලෙක්ට්‍රොනික් ඊරා, එහෙම නැත්නම් විද්‍යුත් යුගයට. මේ විද්‍යුත් යුගය 1940 වගේ කාලයෙන් පටන් අරගෙන වර්තමානයේ දක්වා දිවෙන යුගයක්. එතකොට මේ විද්‍යුත් යුගය අවුරුදු 80ක් විතර දැන් අපි කාලයක් තිස්සේ කතා කරනවා. ඉතින් අපි බලමු මේ විද්‍යුත් යුගයේදී, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික් ඊරා එකේදී මොනවද පරිගණක සම්බන්ධයෙන් ලෝකයේ සිදුවෙච්ච වැදගත් සිදුවීම් කියලා අපි බලමු. මේ විද්‍යුත් යුගය අපිට යුග 5කට බෙදන්න පුළුවන්. මේ විද්‍යුත් යුගය ඇත්තටම 1940 දී පමණ පටන් අරන් වර්තමානයේ දක්වා බැලුවොත් 1940 ඉඳලා අපි අද ගත්තොත් 2020 කියන වර්ෂය ගත්තොත් අපිට මේ යුග 5කට බෙදන්න පුළුවන්. එතකොට පළමු පරම්පරාව, පරිගණකවල දෙවන පරම්පරාව, තුන්වෙනි පරම්පරාව, සිව්වන පරම්පරාව සහ
අපි දැන් පාවිච්චි කරන පරිගණක බොහෝ දුරට අයත් වෙන්නේ පස්වෙනි පරම්පරාවේ පරිගණක විදියට. එතකොට මෙන්න මේ පරම්පරාවල් පහ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි සහ පස්වෙනි පරම්පරාවල් පහ අපි හොඳින් අධ්‍යයනය කරමු. විභාගයේදී විවිධ ප්‍රශ්න අහලා තියෙනවා කෙටි ප්‍රශ්න පත්‍රවල එහෙම. ඉතින් මේවා ගැන හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. අපි බලමු පළවෙනි පරම්පරාවේ ඉඳලා. පළමු පරම්පරාවේ පරිගණක බිහි වෙන්නේ පුතාලා 1940 ගණන් වල කියලා මම කිව්වා. 1946 වගේ තමයි පළවෙනි පරම්පරාවේ වැදගත්ම පරිගණකය වන ඊනියක් කියන පරිගණකය බිහි වෙන්නේ. 1946 බිහි වෙන ඊනියක් කියන පරිගණකය. ප්‍රථම පරම්පරාවේ පරිගණකවල මූලිකම ලක්ෂණය තමයි වැදගත්ම දේ තමයි මේ පරිගණක භාවිතා කරේ රික්තක නල. එහෙම නැත්නම් අපි කලින් කතා කරේ 1906 දී ලී ඩී ෆොරෙස්ට් මහත්මයා විසින් නිර්මාණය කරනු ලැබුව රික්තක නල. මේ රික්තක නල දහස් ගණනක් භාවිතා කරලා ලෝකයේ පළමු වන විද්‍යුත් පරිගණකය වන ඊනියක් කියන එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික න්यूमेरिकल इंटीग्रेटर and कैलकुलेटर කියලා පරිගණකය නිර්මාණය වෙනවා. ඔයාලට මේ ෆොටෝ එකේ තියෙනවා ඊනියක් පරිගණකය 1946 දී නිර්මාණය කරේ කවුද? මේක නිර්මාණය කරන්න ප්‍රමුඛ වුණ දෙන්නෙක් ඉන්නවා ජෝන් මොච්ලි සහ ජේ ප්‍රෙස්පර් එකර්ට් කියන මහත්වරු දෙන්න. මේ එතුමාන්ලා දෙදෙනාගේ ඡායාරූපයක් ඔයාලට පේනවා. නම් දෙක මතක තියාගන්න. ජෝන් මොච්ලි සහ ජේ ප්‍රෙස්පර් එකර්ට් කියන මහත්වරු දෙන්න. 1946 දී නිර්මාණය කරපු ඊනියක් පරිගණකය එහෙම නැත්නම් ලෝකයේ මුලින්ම භාවිතා වෙච්ච ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය විදිහට මේක හඳුන්වන්න පුළුවන්. This is the world first electronic digital computer designed by John Mauchly and J. Presper Eckert in 1946. Right. මේ පළවෙනි පරම්පරාවේ පරිගණක ගැන අපි කතා කරද්දී අපිට කතා කරන්න ඕන තව දේවල් කීපයක් තියෙනවා. මොකද හේතුව ඒවායේ විශේෂ ලක්ෂණ කීපයක් තිබුණා. ප්‍රථම පරම්පරාවේ පරිගණකවල තිබිච්ච ප්‍රධානම ලක්ෂණය තමයි අපිට වැදගත්ම දේ තමයි ඒ පරිගණක භාවිතා කරපු තාක්ෂණය. තාක්ෂණයේ විදිහට භාවිතා කරේ රික්තක නල. එහෙම නැත්නම් වැකුම් ටියුබ්. මේ වැකුම් ටියුබ් එකක් පාවිච්චි කිරීම තුළින් ඒවායේ ප්‍රමාණය ඉතා විශාල තත්වයට පත් වුණා. මොකද හේතුව අපි කිව්වා වැකුම් ටියුබ් එකක් මෙන්න මේ අඟල් 8ක් 10ක් වගේ ප්‍රමාණයක බෝතලයක් විතර සයිස් එකේ වීදුරු උපකරණයක්. මේ උපකරණ දහස් ගණනක් පරිගණකයක ඔබවන්න වෙනවා. එහෙම නැත්නම් එම්බෙඩ් කරන්න වෙනවා. මේ හේතුව නිසා මේ අපි අද කතා කරන අපි අද ඉන්න මේ කාමරයක මේ ගොඩනැගිල්ලක වගේ ඇතුලේ තමයි මේ සේරම හයි කරලා තිබුණේ. ඉතින් අපි දන්නවා ඉස්සර කාලේ මුල්ම යුගයේ පරිගණක මේ කාමරයක් තරම් එහෙම නැත්නම් මේ බිල්ඩින් එකක් තරම් විශාල වෙච්ච පරිගණක කියලා අපි දන්නවා. මෙන්න මේ ප්‍රමාණයෙන් ඉතා විශාල වීම මේකේ විශේෂ ලක්ෂණයක්. දෙවෙනි ලක්ෂණය. තුන්වෙනි ලක්ෂණය තමයි ඉතා අධික විද්‍යුත් ප්‍රමාණයක් පරිභෝජනය කරා. ඉලෙක්ට්‍රිසිටි කන්සියුම් එක ගොඩක් වැඩි. විද්‍යුත් පරිභෝජනය ගොඩක් වැඩි මේ විශාල ප්‍රමාණයේ පරිගණක. ඉතින් හතරවෙනි ලක්ෂණය විදිහට අපිට දකින්න පුළුවන් මේ විද්‍යුත් ප්‍රමාණය වැඩිපුර භාවිතා කිරීම සහ අධික තාපයක් නිපදවීම. අපිට දකින්න පුළුවන් හතරවෙනි ලක්ෂණය කියලා. ඒ වගේම මේක පර්යේෂණ කටයුතු වලට විතරයි තාම නිර්මාණය වෙන්නේ. කාටවත් මිලදී ගන්න තරම් දියුණු වෙලා නැහැ පරිගණකය. තනින් තන ගෙනියන්න බෑ. මෙන්න මේ වගේ දුර්වලතා රැසක් තිබුණා පළමු පරම්පරාවේ පරිගණකවල. ඉතින් මේක තමයි පරිගණකවල ආරම්භය පළමුවෙනි පරම්පරාව. 1956 වගේ කාලය තුල තමයි අපි හඳුන්වන්නේ පළමුවන පරම්පරාවේ පරිගණක භාවිතා වුණා කියලා. 1946 භාවිතා වෙච්ච නිර්මාණය වුණු ඊනියක් කියන පරිගණකයට පසුව 1947 දී නිෂ්පාදනය වෙනවා EDSAC කියලා පරිගණකයක්. ඒ කියන්නේ Electronic Delay Storage Automatic Calculator. 1947 දී.
එතකොට මේක ජෝන් වන් නියුමාන් මහත්මයාගේ ආචාර්ය ක්‍රමලේඛන සංකල්පය අනුව මේක නිර්මාණය වෙන්නේ EDSAC කියන පරිගණකය. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ඩිලේ ස්ටෝරේජ් ඔටෝමැටික් කැල්කියුලේටර් කියන පරිගණකය. මේක අපි හඳුන්වනවා ලෝකයේ ප්‍රථම ආචාර්ය ක්‍රමලේඛ පරිගණකය විදියට. එතකොට මේක තමයි දෙවනි පරිගණකයේ විදියට වැදගත්ම පරිගණකයක් විදියට පළමු පරම්පරාවේ පරිගණක වලින් අපිට හඳුන්වන්න පුළුවන් EDSAC කියන පරිගණකය. ඔයාලට මේ ෆොටෝ එකෙන් පේනවා EDSAC කියන පරිගණකයේ ෆොටෝ එකක් බලන්න. ඒක සෑහෙන ප්‍රමාණයෙන් විශාල උපකරණයක්. ENIAC පරිගණකය වගේම ඊළඟට තුන්වෙනි පරිගණකයේ විදියට අපි හඳුන්වලා දෙන්නේ UNIVAC කියන පරිගණකය. මේක 1948 කියන වර්ෂයේදී තමයි Universal Automatic Computer කියලා අපි හඳුන්වනවා. UNIVAC කියන පරිගණකය 1948 දී නිර්මාණය වෙච්ච පරිගණකයක්. එතකොට මේකෙදි රික්ත කණල දහස් ගණනක් භාවිතා කරපු විද්‍යුත් පරිගණකයක් දත්ත ආදානය, ප්‍රතිදානය සහ ගබඩා කිරීම කියන දේවල් සිද්ධ වුණා. දත්ත ගබඩා කිරීමට සිදුරුපත් භාවිතා කළා. මොනවාද පුතාලා මේ සිදුරුපතක් කියලා කියන්නේ? එහෙම නැත්නම් ස්ටෝරේජ් ඩිවයිස් එකක් විදියට භාවිතා කරන්න පුළුවන් උපකරණයක් තමයි ඒ කාලේ පාවිච්චි වෙච්ච සිදුරුපත. මේ ෆොටෝ එකෙන් ඔයාලට පේනවා සිදුරුපතක ඡායාරූපයක්. ඒ ඡායාරූපයේ ඔයාලට බැලුවොත් මේකේ සිදුරු කිහිපයක් විදලා තියෙන ආකාරයක් ඔයාලට පේනවා. මේක සාමාන්‍යයෙන් අපි අද පාවිච්චි කරන චෙක් පතක ප්‍රමාණයට සමානයි. ප්‍රමාණයෙන් ගත්තොත් කාඩ්බෝඩ් කැබැල්ලක්, එහෙම නැත්නම් කාඩ්බෝඩ් කාඩ් එකක්. මේ කාඩ් එකේ ඔයාලට පේන්න තියෙනවා යම් යම් ස්ථානවල සිදුරු විදලා තියෙනවා. එතකොට ඒ මගින් තමයි පරිගණකය හඳුනගන්නේ මෙතන දත්ත තියනවද නැද්ද කියලා data ස්ටෝර් කරද්දී. ඔය තාක්ෂණය තමයි UNIVAC කියන පරිගණකයේ භාවිතා වුනේ. ඔයාලට මේකේ පේන්න තියෙනවා UNIVAC කියන පරිගණකය. මේක 1948 දී පමණ නිර්මාණය වෙච්ච පරිගණකයක් UNIVAC කියන පරිගණකය. ඊළඟට අපි ගමන් කරනවා දෙවනි පරම්පරාවට. පළමු පරම්පරාව මේක පළමු පරම්පරාව. දෙවන පරම්පරාවට අපි යනවා. එනකම් second generation එකට යනවා. මේ දෙවනි පරම්පරාව 1956 1963 වගේ කාලයේ භාවිතා වෙච්ච පරිගණකවලට අදාළව අපි කතා කරන්නේ. එතකොට මොකද්ද මේ දෙවනි පරම්පරාවේ තිබිච්ච විශේෂම ලක්ෂණය පුතාලා? පරිගණකවල පරම්පරා ගත්තොත් පළමු පරම්පරාවේ විශේෂතම ලක්ෂණය තමයි ඒවා භාවිතා කරපු තාක්ෂණය. පළමු පරම්පරාවේ vacuum tubes එහෙම නැත්නම් රික්තක නල, තාප අයනික කපාට තමයි තාක්ෂණීය විදිහට භාවිතා වුනේ. දෙවනි පරම්පරාවේදී ට්‍රාන්සිස්ටර්ස් භාවිතා වෙනවා තාක්ෂණීය විදිහට. එතකොට මොකද්ද මේ ට්‍රාන්සිස්ටර් එකක් කියලා කියන්නේ? පළමු පරම්පරාවේ පාවිච්චි වෙච්ච තාප අයනික කපාට ගණනාවක් වෙනුවට එක කුඩා ට්‍රාන්සිස්ටර් එකක් නිර්මාණය කරා දත්ත සැකසීම සඳහා. එතකොට මේකේ තිබුණු විශේෂත්වය තමයි අර ප්‍රමාණයෙන් විශාල vacuum tubes ගණනාවක් අයින් කරලා එක ට්‍රාන්සිස්ටර් එකක් ඒ වෙනුවට පාවිච්චි කරන්න අවස්ථාව ලැබුණා. එතකොට මේකෙන් උනේ අර විශාල ප්‍රමාණයේ පරිගණක කුඩා ප්‍රමාණයට දෙවන පරම්පරාවේදී පත් වෙච්ච එක. එතකොට දැන් කලින්ට වැඩිය දත්ත සැකසීමේ වේගය ටිකක් වැඩි. තැන තැන තාම රැගෙන යන්න අමාරුයි. ට්‍රාන්සිස්ටර්ස් පාවිච්චි කරනවා. කන්සියුම් කරන ඉලෙක්ට්‍රිසිටි එක ටිකක් අඩු වෙනවා. ඒක නිසා ඊට පස්සේ මේකෙන් නිපදවන තාපයත් පළවෙනි පරම්පරාවට සාපේක්ෂව අඩු වුණා. right? එතකොට අපි දැන් කතා කරේ දෙවෙනි පරම්පරාව ට්‍රාන්සිස්ටර්ස් ගැන. මේ තියෙන්නේ එතකොට ට්‍රාන්සිස්ටර් එකක්. ඔයාලට බලන්න පුළුවන් මේකේ අග්‍ර තුනක් තියෙනවා. වර්තමානයේ පවා විවිධ විද්‍යුත් උපකරණ වල භාවිතා වෙන උපකරණයක් ට්‍රාන්සිස්ටර් එක කියලා කියන්නේ. මේ ට්‍රාන්සිස්ටර් එක භාවිතා කරලා හදපු පරිගණකයක් තමයි මේ තියෙන්නේ IBM 1620 කියන පරිගණකය. 1962 වගේ කාලෙදී තමයි මේ IBM
1620 කියන පරිගණකය නිර්මාණය වෙන්නේ මේක දෙවන පරම්පරාවේ පරිගණකයක් විදිහට අපිට සලකා දෙන්න පුළුවන්. හඳුන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි ගමන් කරනවා තුන්වන පරම්පරාවේ පරිගණක පිළිබඳව අධ්‍යයනය කරන්න. පුතාලා දුවලා දන්නවා පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, දැන් තුන්වෙනි පරම්පරාවේදී එන්න තාක්ෂණය දියුණු වෙනවා, පරිගණකය පරිණාමය වෙනවා, දත්ත සැකසීමේ වේගය වැඩි වෙනවා, ප්‍රමාණයෙන් කුඩා වෙනවා, භාවිතා කරන ඉලෙක්ට්‍රිසිටි එක කන්සියුම් කරන ඉලෙක්ට්‍රිසිටි එක අඩු වෙනවා, නිපදවන තාපය අඩු වෙනවා එන්න නේද? මේ වගේ හොඳ ලක්ෂණ දැන් එනවා තුන්වෙනි හතරවෙනි පරම්පරාවල් වෙනකොට. අපි බලමු තුන්වෙනි පරම්පරාවේදී තුන්වන පරම්පරාවේ third generation එකේදී මොන වගේ දේවල්ද අපිට දකින්න පුළුවන් ලක්ෂණ කියලා. තුන්වන පරම්පරාවේදී මේ රික්තක නල සහ ට්‍රාන්සිස්ටර්ස් වෙනුවට භාවිත කරනවා IC කියන උපකරණය. එහෙම නැත්නම් ඉන්ටිග්‍රේටඩ් සර්කිට්ස් කියලා. ඉන්ටිග්‍රේටඩ් සර්කිට්. එතකොට මේ IC එකක් ඔයාලට මේ ෆොටෝ එකේ පෙන්නලා තියෙනවා. තුන්වන පරම්පරාවේ පරිගණක භාවිත කරපු IC ට්‍රාන්සිස්ටර් එක වෙනුවට මූලික තාක්ෂණික උපාංගයේ විදිහට අනුකලිත පරිපථ එහෙම නැත්නම් ඉන්ටිග්‍රේටඩ් සර්කිට්ස් IC භාවිත කරන ලදී. එක් අනුකලිත පරිපථයක ඇත්තටම ට්‍රාන්සිස්ටර්ස් ගණනාවක් අයත් වෙනවා, අඩංගු වෙනවා. ඒක නිසා මේක ප්‍රමාණයෙන් ඉතා කුඩා වෙනවා. දැන් පරිගණක එන්න ප්‍රමාණයෙන් කුඩායි. උදාහරණයක් විදිහට IBM 360 series personal data processor කියන PDP කියන පරිගණකය මේ වගේ දේවල් හඳුන්වලා දෙන්න පුළුවන් තුන්වෙනි පරම්පරාවේ පරිගණක වලට උදාහරණ විදියට. ඔයාලට මේ ෆොටෝ එකකින් පේනවා තුන්වන පරම්පරාවේ භාවිත වෙච්ච IBM 360 series පරිගණකයක්. ඒ පරිගණකයට භාවිත වෙච්ච IC කියන integrated circuit එකක් ඔයාලට මේ ෆොටෝ එකකින් බලා ගන්න පුළුවන්. එතකොට ඔය අපි දැන් කතා කරේ තුන්වෙනි පරම්පරාවේ පරිගණක පිළිබඳව. තුන්වෙනි පරම්පරාවෙන් පස්සේ අපි එනවා හතරවෙනි පරම්පරාවට. සිව්වන පරම්පරාව. fourth generation. එතකොට හතරවෙනි පරම්පරාවේ පරිගණක ඇත්තටම ගත්තොත් අනිත් සියලුම පරම්පරාවල් වලට වඩා හොඳ දියුණු තාක්ෂණයන් භාවිතා වෙච්ච දියුණු පරම්පරාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේකට ප්‍රධාන වශයෙන් භාවිතා වෙච්ච දත්ත සැකසීම සඳහා භාවිතා කරන උපාංගය තමයි LSI large scale integrates. එතකොට මේකෙදී integrated circuits පාවිච්චි වුණා, IC පාවිච්චි වුණා. මේ IC වල තවත් සංස්කරණය කරලා වැඩි දියුණු කරලා large scale integrated circuits එහෙම නැත්නම් LSI භාවිත වුණා. ඊට අමතරව VLSI එහෙම නැත්නම් very large scale integrated circuits පාවිච්චි වුණා සිව්වන පරම්පරාවේ. තව ULSI එහෙම නැත්නම් ultra large scale integrated circuits භාවිත වුණා ULSI කියලා. ULSI කියලා. එතකොට මේ ULSI, VLSI, LSI වගේ දේවල් භාවිත වුණ නිසා සිව්වන පරම්පරාවේ පරිගණක ප්‍රමාණයෙන් ඉතා කුඩා වුණා. දත්ත සැකසීමේ වේගය ඉතා වැඩි වුණා. අන්තිමට ගොඩක් ජනප්‍රිය දියුණු වෙච්ච ඔයාලා දන්නවා මයික්‍රෝ ප්‍රොසෙසර් එක. මයික්‍රෝ ප්‍රොසෙසර්. එහෙම නැත්නම් ක්ෂුද්‍ර සකසනය පාවිච්චි වෙනවා මේ සිව්වන පරම්පරාවේදී. මේ හැම එකම දියුණු වෙලා ඇවිල්ලා දැන් මයික්‍රෝ ප්‍රොසෙසර්ස් භාවිත වෙන්නේ පරිගණකවල දත්ත සැකසීමේ ප්‍රධාන මූලික උපාංගයේ විදියට. එතකොට මේක දැන් කුඩා සිලිකොන් පතුරක් මත නිෂ්පාදනය කරලා තියෙන මේ මයික්‍රෝ ප්‍රොසෙසර් එක මත තමයි සියලුම දත්ත සැකසීම් කටයුතු වර්තමානයේ පරිගණකවල සිද්ධ වෙන්නේ. මේක එතකොට හතරවෙනි පරම්පරාව. මේ පරම්පරාව 1975 ඉඳලා 1989 වගේ වෙන කාලය තුල දක්වා භාවිත වුණා කියලා අපි සලකනවා. දැන් ඊළඟට අපි යනවා පස්වෙනි පරම්පරාව ගැන අපි බලමු. මේ සිව්වන පරම්පරාවේදී භාවිත වෙච්ච ප්‍රොසෙසර් එහෙම නැත්නම් මයික්‍රෝ ප්‍රොසෙසර් සහ VLSI කීපයක් අපි මේ ෆොටෝ වල බලන්න.
මේකේ ඔයාලට පෙන්නලා තියෙනවා VLSI කියන very large scale integrated circuit එකක්. ඊළඟට ඊට පස්සේ බිහි වෙච්ච microprocessor ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆොටෝ වලින්. microprocessor එකක් එහෙම නැත්නම් ක්ෂුද්‍ර සකසනයක්. මේ තියෙන එතකොට මුලින්ම microprocessors භාවිතා කරලා නිෂ්පාදනය කරපු කුඩා ප්‍රමාණයේ පරිගණකයක්. මේක හතරවෙනි පරම්පරාවේ මුල්ම යුගයේදී භාවිතා වෙච්ච පරිගණකයක් විදිහට අපිට සලකන්න පුළුවන්. විශේෂයෙන්ම මේවා නිෂ්පාදනයේදී පුරෝගාමීව වෙලා ඒ කාලේ කටයුතු කරේ IBM කියන සමාගම. IBM කියලා කියන්නේ International Business Machine කියන සමාගම. IBM සමාගමේ පරිගණක භාවිතා වුණේ. මේ අපි දැන් කතා කරන්නේ හතරවෙනි පරම්පරාවේ පරිගණක පිළිබඳව. එතකොට මේ විදිහට අපිට හතරවෙනි පරම්පරාව අවසාන වේදී සමග පස්වෙනි පරම්පරාව අපේ පරිගණක ලෝකයේ පටන් ගන්නවා. ඉතින් දැන් අපි ඔයාලා භාවිතා කරන පරිගණක වර්තමානයේ අපි භාවිතා කරන පරිගණක බොහෝ දුරට අයත් වෙන්නේ පස්වෙනි පරම්පරාවේ පරිගණක විදියට. එතකොට මොකද්ද මේ පස්වෙනි පරම්පරාවේ තියෙන විශේෂත්වය? මේක 1979 80 වගේ කාලයෙන් පස්සේ මේ වර්තමානයේ දක්වාම භාවිතා වෙනවා. එතකොට පස්වෙනි පරම්පරාව. එතකොට මේ පස්වෙනි පරම්පරාව ගැන අපි සලකා බැලුවොත් 1989 වගේ කාලේ ඉඳලා අද දක්වාම පස්වෙනි පරම්පරාව විදියට අපි සලකනවා. මොනවද මේ පස්වෙනි පරම්පරාවේ තියෙන විශේෂ ලක්ෂණ? මොනවද මේ සුවිශේෂතා කියලා අපි සලකා බලමු. පස්වෙනි පරම්පරාවේදී පුතාලා දකින්න පුළුවන් දත්ත සැකසීමේ උපකරණය තාමත් මයික්‍රෝප්‍රොසෙසර්. එහෙම නැත්නම් පස්වෙනි එකේ 5th generation එකේ මයික්‍රෝප්‍රොසෙසර්. මයික්‍රෝප්‍රොසෙසර් එහෙම නැත්නම් ක්ෂුද්‍ර සකසනය තමයි දත්ත සැකසීම සඳහා තවමත් අපි භාවිතා කරන්නේ. අනාගතයේදී තවදුරටත් එන්න ඒ කියලා අපි අපේක්ෂා කරන ක්වොන්ටම් කම්පියුටර්ස් කියලා අපි ඉස්සරහදී කතා කරමු. එතකොට මේ පස්වෙනි පරම්පරාවේදී දැනට මතක තියාගන්න භාවිත වන තාක්ෂණය තමයි මයික්‍රෝප්‍රොසෙසර්ස්. පස්වෙනි පරම්පරාවේදී දකින්න පුළුවන් තාක්ෂණය තමයි මයික්‍රෝප්‍රොසෙසර්ස්. අපි තාම ඒව තමයි පාවිච්චි කරන්නේ පරිගණකවල. එතකොට මේ පස්වෙනි පරම්පරාවේ පරිගණකවල තියෙන විශේෂම ලක්ෂණය තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට්. එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය. මොකද්ද මේ කෘත්‍රිම බුද්ධිය කියලා කියන්නේ කියලා බැලුවොත් අපි මිනිසාට වගේම සිතීමේ එහෙම නැත්නම් කටයුතු කිරීමේ තීරණ ගැනීමේ හැකියාවක් සහිත පරිගණක නිපදවීම තමයි මේ කෘත්‍රිම බුද්ධිය කියන ක්ෂේත්‍රයේදී අපි හඳුන්වන්නේ. එතකොට මේ යටතේ නැනෝ තාක්ෂණය, මොලකියුලර් කම්පියුටර්ස්, එතකොට ක්වොන්ටම් කම්පියුටිං මේ වගේ දේවල් අපි කතා කරනවා. ඒක විශේෂයෙන්ම අපිට අනාගත පරිගණකයේ අනාගත දිශානතීන් සහ නව ප්‍රවණතා කියන ඔයාලගේ ඉස්සරහට කතා කරන්න තියෙන මාතෘකාවදී අපි මේ කෘත්‍රිම බුද්ධිය ඇතුළු මේ දේවල් ගැන අනාගත පරිගණක ලෝකය කොහොමද වෙන්නේ කියලා අපි ගොඩක් දේවල් කතා කරනවා. එතකොට පස්වෙනි පරම්පරාවේ තිබිච්ච තියෙන විශේෂතම ලක්ෂණය තමයි කෘත්‍රිම බුද්ධියක් සහිත පරිගණක නිර්මාණය කිරීමට දැන් අපේ විද්‍යාඥයන් උත්සාහ කරමින් සිටින එක. ඉතින් විවිධ උපකරණ මේ යටතේ රොබෝ තාක්ෂණය යටතේ විවිධ උපාංග උපකරණ බිහි වෙලා තියෙන වර්තමානයේ පව බිහි වෙමින් පවතිනවා. මේවා එතකොට අපි හඳුන්වනවා පස්වෙනි පරම්පරාවේ පරිගණක විදියට. ඒතර වර්තමානයේ භාවිතා වන පස්වෙනි පරම්පරාවේ පරිගණකවල සහ දැනට භාවිතා වන උපකරණ මෙතන ඔයාලට පෙන්නලා තියෙන Intel Pentium 1 ඊට පස්සේ Intel Pentium 2 පරිගණක මේවා අපි ගත්තොත් 3 පරිගණක Intel Pentium 4 processor ඊළඟට Intel Pentium 4 එකකින් පස්සේ dual core, quad core, core i3, core i5, core i7 ඊට පස්සේ දැන් පාවිච්චි වෙන Intel සමාගම නිෂ්පාදනය කරන Core i9 Extreme කියන processor එක තමයි ඔයාලට මේ පෙන්නලා තියෙන්නේ. Intel Core i9 X series කියන මධ්‍යම සැකසුම් ඒකක එහෙම නැත්නම් CPU එක එහෙම නැත්නම් processor එක අපි කියලා කියනවා. මේකේ ෆොටෝ එකක් තමයි ඔයාලට දැන් මේ පේන්නේ. එතකොට මේ processors ගැන අපි ඉස්සරහදී
තව දෙවෙනි පාඩමේදී මැද හරියේදී කතා කරන ගොඩක් දේවල් ගැන. එතකොට මේ පස්වෙනි පරම්පරාව දක්වා පළමු දෙවෙනි තුන්වෙනි සිව්වෙනි සහ පස්වෙනි පරම්පරාව දක්වා සිදුවෙච්ච ප්‍රගමනයන් තමයි අපි මෙච්චර වෙලා කතා කරේ. එතකොට වර්තමානයේ භාවිතා වන කම්පියුටර්ස් වාට මේ ෆොටෝ එකෙන් බලා ගන්න පුළුවන්. මේ ෆොටෝස් වල පේන්න තියෙනවා වර්තමානයේ අපි පාවිච්චි කරන පරිගණක. එහෙමනම් ඊළඟට අපි දැන් පාඩමේ අවසාන හරියට ඇවිල්ලා තියෙන්නේ. අපි අද කතා කරපු දේවල් ගැන මුලින් ඉඳලා සාරාංශයක් ගත්තොත් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මුලින්ම අපි කතා කරා යුග 4කට බෙදා ගන්න පුළුවන් කියලා පරිගණකවල අතීතයේ විකාශනය. මුලින්ම අපි කතා කරා පෙර යාන්ත්‍රික යුගයේ 1450ට පෙර යුගය pre-mechanical era before 1450 කියලා. එතකොට ඒ යටතේ තමයි අපි අබකසය අපි කතා කරේ. අබකසය කියන ගණිත උපකරණය. ඊළඟට අපි ආව යාන්ත්‍රික යුගයට. ඒක වර්ෂ 1450 ඉඳලා 1840 වගේ කාලය තුල භාවිතා වුණා. විවිධ යන්ත්‍ර නිෂ්පාදනය වුණා, නිර්මාණය වුණා. ප්‍රධාන එකක් තමයි බ්ලේස් පැස්කල් මහත්මයා නිෂ්පාදනය කරපු පැස්කල් අයනය 1644 දී. ඊට පස්සේ ගොඩ්ෆ්‍රෙඩ් විල්හෙල්ම් ස්ටෙප් රෙකෝර්ඩ් එක නිෂ්පාදනය කරා, නිර්මාණය කරා 1694 දී. බ්ලේස් පැස්කල් මහත්මයා විසින් නිෂ්පාදනය කරපු පැස්කල් අයනයෙන් එකතු කිරීම සහ අඩු කිරීම පමණක් කරන්න පුළුවන් වුණා. එතකොට ගොඩ්ෆ්‍රෙඩ් විල්හෙල්ම් මහත්මයා නිර්මාණය කරපු උපකරණයෙන් එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම කියන ගණිතමය සංකල්ප හතරම කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ දිනු වෙලා චාල්ස් බැබේජ් ඩිෆරන්ස් එන්ජින් එක හඳුන්වලා දෙන 1822 පමණ කාලයේදී එතුමා චාල්ස් බැබේජ් අපි හඳුන්වනවා පරිගණකයේ පියා විදියට. එතුමාගේ මේ හඳුන්වා දීමත් සමග සෑහෙන ප්‍රගමනයක් සිදු වෙනවා පරිගණකවල. ඊළඟට ඇඩා ඔගස්ටා ලව්ලේස් කියලා කියන්නේ ලෝකයේ ප්‍රථම පරිගණක ක්‍රමලේඛිකාව 1815 1852 වගේ කාලයේදී එතුමිය තමාගේ සේවය සපයන විද්‍යුත් යාන්ත්‍රික යුගයේ ඊළඟට තුන්වෙනි යුගයේ විදිහට අපිට විද්‍යුත් යාන්ත්‍රික යුගය හඳුන්වන්න පුළුවන්. ඒක 1840 වගේ කාලේ අවුරුදු 100ක පමණ කාලයක් අපිට ඒක දැක ගන්න පුළුවන්. ඒ යුගයේ ඒකේ වැදගත්ම දෙයක් තමයි ලීඩී ෆොරෙස්ට් මහත්මයා නිර්මාණය කරපු ඉලෙක්ට්‍රොනික වැල්ව් එක, එහෙම නැත්නම් වැකියුම් ටියුබ් එක 1906 දී හඳුන්වලා දීම. ඊළඟට මාක් 1 කියන පරිගණක 1939 දී හඳුන්වලා දෙනවා. ඒ ටික තමයි විද්‍යුත් යුගයට කලින් විද්‍යුත් යාන්ත්‍රික යුගයේදී අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි විද්‍යුත් යුගය ගත්තොත්, අවසාන යුගය විද්‍යුත් යුගය ගත්තොත් අපි කොටස් 5කට බෙදුවා. යුග 5කට, පරම්පරා 5කට බෙදුවා. ඒක තමයි පළවෙනි එක ප්‍රථම පරම්පරාව පරිගණක. උදාහරණ විදිහට ඊනියක්, එඩ්සැක්, යුනිවැක් වගේ පරිගණක භාවිතා වුණේ මේ පළවෙනි පරම්පරාවේදී තමයි 1940 1956 වගේ කාලය තුල. ඊළඟට අපි දෙවෙනි පරම්පරාවට ආවොත් second generation computers 1956 1963 වගේ කාලයේදී දෙවන පරම්පරාවේ පරිගණක භාවිතා වුණා. ඊළඟට තුන්වෙනි පරම්පරාවට ආවොත් තුන්වෙනි පරම්පරාවේ පරිගණක 1964 75 වගේ කාලෙදී භාවිතා වෙනවා. සිව්වන පරම්පරාව 75 89 වගේ කාලෙදී භාවිතා වුණා. ඊළඟට අපි දැන් පාවිච්චි කරන පරිගණක අපි හඳුන්වන්නේ ඇත්තටම පස්වෙනි පරම්පරාවට අයත් පරිගණක විදියට. එහෙමනම් මම හිතනවා පරිගණකවල විකාශනය අතීතයේ ඉඳලා ඇබකසේ ඉඳලා වර්තමානයේ පාවිච්චි වන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් භාවිතා වන කෘත්‍රිම බුද්ධිය භාවිතා වන පරිගණකය දක්වා ක්‍රමිකව විකාශනය වෙලා ආපු ආකාරය ඔයාලට දැන් පැහැදිලි ඇති කියලා. එහෙමනම් මේවා හොඳට පාඩම් කරගන්න, නෝට් එක ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්. ඒ ටික ඩවුන්ලෝඩ් කරලා හොඳට කියවගෙන ප්‍රිපෙයාර් වෙන්න. විභාගෙදී කෙටි ප්‍රශ්න වලට ගොඩක් වෙලාවට අහලා තියෙනවා මේ පරිගණකවල ඉතිහාසය කියන කොටසෙන්. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේත් සමහර තැන්වලදී එක එක අවුරුදු වල ලියන්න තියෙනවා පරිගණකවල ඉතිහාසය ගැන සමහර කරුණු. හොඳට මේ ටික එහෙනම් අධ්‍යයනය කරලා මතක තියාගන්න. කාටත් සුබ දවසක් ආයුබෝවන්.